සම්මා සම්බුදු සරණයි සුපින්නත් ඔබ සැමට. සඳහම් සිසිල දසට විහිදුවාලන ලෝතුරු ශ්‍රී සද්ධර්මය ඔබ වෙත සංවේදනය කරන බෞද්ධ ගුවන්විදුලි දායකත්ව ධර්මදේශනා උදෙසා වැඩම කොට වදාළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ අපි සියලු දෙනා ගෞරව නමස්කාර පූර්වකව පිළිගනිමු. සාදු සාදු සාදු. සුපින්නත්නි, අද දින මෙම උතුම් සද්ධර්ම දේශනාවේ සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ හේවා 60 අක්කර 100 දාරා ඔය හඳවල පිටිය ලිපිනෙහි පදිංචි WM ගලහේන මහත්මිය සහ RM ඒකනායක මහතා ඇතුළු පවුලේ සදැහැති සුපින්නත් පිරිස විසින්. එසේනම් ධර්මදේශනාව ආරම්භ කිරීමට පෙර ආතුව අපි සියලු දෙනා සාදු නදයක් පවත්වා තෙවරක් নমස්කාරය කියමු. සාදු සාදු සාදු. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. පානාති පාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වීරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදීන සම්පාදේත. ආමබන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. ධම්මසවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. වාසනාවන්ත පින්වතුනි, අද ඔබ හැම දිනෙකම බෞද්ධ ගුවන්විදුලිය බෞද්ධ මාධ්‍ය ජාලයේ පවතින කොළඹ බෞද්ධ නාලිකා පරිශ්‍රයට පැමිණිලා අද මේ පින්වතුන්ගේ ජීවිතේට ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගන්න දවසක්. හේවා 60 අක්කර 100 දාරා ඔය හඳවල පිටිය පදිංචි GM ගලහේන මහත්මිය RM ඒකනායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා මේ පින්වත් හැම දිනාම හිතවතුන් ඥාති හිත මිත්‍රාදී ප්‍රදේශවාසී සියලු දෙනාම එකතු වෙලා ධර්ම දානමේ මහා පින්කමක් සිදු කරගත්.
එහෙමනම් කල්පනා කරගන්න මේ උතුම් ධර්ම දානමේ පින මේ හැම දිනාටමත් නිවන් දොරටුවක් බවටම පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද කරනවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලින් තමයි අපිට මේ ඉපදෙමින් මැරෙමින් යන සංසාර ගමනේ භයානකකම අපිට පෙන්වලා දෙන්නේ. මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල අපිට මේ යුගයේ අපි බොහෝම වාසනාවන්ත පිරිසක්. ඒ තමයි අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහුණා. අපි බුදු කෙනෙක්ගේ ධර්මයක් ලෝකේ පවතින රටක පවතින කාලෙක ඉපදුණා. පතිරූප දේශයක. ඒක ධර්මයේ කියන්නේ පතිරූප දේශ වාසෝච. පුබ්බේච කත පුඤ්ඤතා. පෙර පින් තියෙන්නත් ඕනේ. පෙර පිනක් නිසා තමයි සුදුසු ප්‍රදේශයක බණක් අහන්න පුළුවන් තැනක ගමක රටක පළාතක කෙනෙක් උපදින්නේ. ඒ නිසා මේ පින්වතුන් ලෝකේ අද අපි දන්නවා කෝටි 700ක් විතර ලෝකෙ මිනිස්සු ඉන්නවා. එතකොට ඒ තරම් කෝටි 700ක් විතර හිටියත් බණ පදයක් අහන්න වාසනාව තියෙන ඊටාම සුළු පිරිසකට. මේ පින්වතුන්ටත් මේ ලංකාව වගේ පුංචි රටක් වුණත් ලෝකෙත් එක්ක ගන්නකොට නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අදටත් පිරිසිදු ආරක්ෂා වෙලා තියෙන්නේ මේ ලංකා භූමිය තුල. බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච දඹදිව උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 400ක් වගේ යනකොට මුළු බුද්ධ ශාසනයම දඹදිවින් අතුරුදහන් වෙලා ගියා. අද තියෙන්නේ සිද්ධාස්ථාන ටිකක් විතරයි. ගඩොල් ටිකක්, ගොඩනැගිලි ටිකක්, නටබුන් ටිකක් ඒ ස්ථානවල ඒ සිද්ධාස්ථාන ටික විතරයි. නමුත් ශාසනය අතුරුදහන් වුණා. මොග්ගල ආක්‍රමණ නිසා විහෙර විහාර ගිනි තියලා විනාශ කරලා හාමුදුරුවරු කපලා කොටලා ඔබ අහලා ඇති නාලන්දා විශ්වවිද්‍යාලේ පමණක් භික්ෂුන් වහන්සේලා 10000ක් අමු අමුවේ ගිනි තියලා මැරුවා. ගුරුවරු 2500ක් පොත්පත් විතරක් දහම් පොත් ත්‍රිපිටක පොත් විතරක් මාස 6ක් ගිනි ගත්තා කියලා. එතකොට මේ තරම් මහ විශාල විනාශයක් කරලා ඉන්දියාවෙන් බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා ගියා. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පානකොට උන්වහන්සේ දේශනා කරන සක්‍ර දෙවියන්ට පතිට්ඨිස්සති දේවේන්ද්‍ර ලංකායම් මම ශාසන. තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑවත් උන්වහන්සේගේ ධර්මයේ බොහෝ කාලයක් මේ ලංකා භූමිය මුල් කරගෙන ලෝකේ ආරක්ෂා වෙනවා. ඒ නිසා මේ ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් දෙවියන්ට බුදුරජාණන් වහන්සේ උපකාර කරන්න කියලා පවරපු බව මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඒ නිසා තමයි අවුරුදු 2500 ගාණක් ගත වෙලා අදටත් මොනතරම් උපක්‍රම විනාශකාරී බලවේග මොනතරම් ප්‍රශ්න ඇති වුණත් මේ ලංකාවේ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන ලෝකෙටම අද ධර්මයේ ව්‍යාප්ත කරන මධ්‍යස්ථානයේ තමයි මේ ලංකා භූමිය. ඒ නිසා මේ පින්වතුන් බොහෝම වාසනාවන්තයි ධර්මයක් තියෙන රටක ගමක පළාතක ඉපදුණා. බණ පදයක් අහන්න වාසනාව ලැබෙනවා. බුදු කෙනෙක්ගේ ධර්මයක් අහන්න අවස්ථාව ලැබෙනවා. සද්ධර්ම ශ්‍රවණේ ලැබෙනවා. පින්වතුනි අපිට මේ ධර්මය අවබෝධ කරන්න නම් අපි තුල බාහිරින් අපිට අංග දෙකක් ලැබෙන්නට ඕන. ඒ තමයි කල්යාණ මිත්‍ර ඇසුරයි සද්ධර්ම ශ්‍රවණය. කල්යාණ මිත්‍රයන්ගෙන් තමයි අපිට පිරිසිදු ධර්මයක් අහන්න ලැබෙන්නේ. බුදු කෙනෙක් දේශනා කරපු පිරිසිදු බුද්ධ වචනය ඒ ධර්මය අපිට කල්යාණ මිත්‍රයන්ගෙන් අහන්න ලැබෙනවා. ඒ කරුණු දෙක බාහිරින් ලැබෙන දෙයක්. ඒ ධර්මය අවබෝධ වෙන්න නම් තමා තුළ තියෙන්න ඕන ඒ අහන ධර්මයේ නුවණින් විමසීම. ඒකට ධර්මය කියන්නේ යෝනිසෝ මනසිකාරය. ඔබ නිතර අහන ධර්මයට අනුව විමසන්න පුරුදු වෙන්න. ඊළඟට ධර්මයට අනුවම අපි ජීවත් වෙනවා. ඒකට කියනවා ධම්මානුධම ප්‍රතිපදාවක යෙදෙනවා කියලා. අහන ධර්මයේ නුවණින් විමසීමයි ධර්මයට අනුකූලව ජීවත් වීමයි. ඔන්න ඔය කරුණු දෙක ඔබට ඇති කරගන්න පුළුවන් නම් මේ බුද්ධ ශාසනයේ මේ මනුස්ස ජීවිතයක් ලැබිච්ච වෙලාවේ බුද්ධ ශාසනයක් මුණ ගැහිලා මේ වගේ ධර්මයේ පවතින රටක ඉපදිච්ච වෙලාවේ ඔබට මේ බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි ධර්මයේ දියුණු කරගන්නවා කියන එක අපි උත්සාහයෙන් වීරියෙන්ම කරගත යුතු දෙයක්.
අපිට නිකන් ධර්මය අවබෝධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කාරණා තුනක්. ආතාපි සම්පජානෝ සතිමා. අපිට ධර්මය අවබෝධ කරන්න නම් තියෙන්න ඕනේ කෙලෙස් තවන වීරියක්. ඒකට ධර්මය කියන්නේ ආතාපි. හිතට අකුසල් මතුවෙනකොට ඒ අකුසලේ යටපත් කරලා කුසලයක් දියුණු කරගන්න අවශ්‍ය වීරිය. ඒකට අපි ධර්මයේ කියනවා සතර සම්‍යක් ප්‍රධාන වීරිය. අන්නේ වීරිය ආතාපි අපි තුල තියෙන්නට ඕන. ඊළඟට සම්පජාන කියන්නේ අපිට නුවණක් තියෙන්න ඕන. අපි යමක් කරන්න පෙර හිතනවා මේක හොඳද නරකද, මේක පවක්ද පිනක්ද, මේ දේ කරොත් මට යහපතක් වෙයිද, මේක අයහපතක් වෙයිද, මොන වගේ විපාකයක්ද ලැබෙන්නේ. අපි පින් පව් කුසල් අකුසල් හොඳ නරක මේ සියල්ල විමසලා තමයි අන්නේ විමසා බැලීමේ නුවණට කියනවා සම්පජාන. අන්න මනුස්ස ලෝකේ අපිට ඒ නුවණ තියෙනවා. ඊළඟට සතිමා හොඳට සිහිය පවත්ව ගන්න පුළුවන් අපිට සිහියෙන් ඉන්න පුළුවන්. ඒ සිහිය දියුණු කරන්නත් පුළුවන්. සතර සතිපට්ඨානේ පුරාම බුදුරජාන් වහන්සේ උගන්වන්නේ සිහිය දියුණු කරගන්න මාර්ග. සිහිය දියුණු කරගන්න වැඩපිළිවෙල. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ වීරිය සිහිය නුවණ ඇති කරගත්තොත් අන්න ඔබට අකුසල් වලින් වැළකීලා අකුසල් දියුණු කරගෙන බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒක මං මැරෙනකොට කරගන්නම්කෝ. සමහරු කියනවා ඒක ඒ වෙලාවට මං කරගන්නම්කෝ. ඔය ඔහොම ඉඳලා මැරෙන වෙලාවට ඒක ඒ වෙලාවේ මොනවා හරි හිතුනොත් තමයි. ඔහොම කිය මිනිස්සු ඉන්නවා. දැන් පින්වතුනි මැරෙනකොට හොඳ දෙයක් හිතාගෙන මැරෙනවා කියන එක කරගන්න පුළුවන් දෙයක්ද ලීසි දෙයක්ද? ඒක අමාරුයි. අපි හොඳට ධර්මයේ පුරුදු කරොත් නම් ලේසි. මරණ මංචකේ වැඩේ කරගන්නම් කියලා හිතාගෙන හිටියොත් ඒ වෙලාවට කරගන්න අමාරුයි. දැන් නිකන් හිතමු අපි මෙහෙම සාමාන්‍යයෙන් දැන් ඔබ මේ බෞද්ධ නාලිකාවට ඇවිල්ලා ධර්ම දේශනාවක් බාරගෙන බොහෝ දුර ඉඳන් ධර්ම දානමේ මහා පිංකමක් කරන. එතකොට මේ පිරිස එකතු කරගෙන ඇවිල්ලා මේ පිංකම් කරන්නේ බණ අහන නිසානේ. නිතර බණ අහනවා ධර්මයට ආසයි. ඒ නිසාමයි හිතන්නේ අනේ අපි ධර්ම දානමේ පිංකමක් කරන්න ඕන. එතකොට අපි බණ අහලා පිං කරලා අපිට පිනක් තියෙනවා. බණ අහනවා. සිල් රකින්නත් මහන්සි ගන්නවා. අකුසලයටත් බයයි. දැන් අපි ඔහොම පින් දහම් කරගෙන බණ අහනවා, සිල් රකින්නවා, ගුණ ධර්ම පුරනවා. හැබැයි තාම සෝවාන් වෙලාවත් ඉන්නවද? නෑනේ. ධර්මාවබෝධය ලැබලා නෑ. එතකොට දැන් අපි හිතමු අපි ඔහොම ඉන්නේ නැද්දි හදිස්සියෙම හිටි ගමන් ලෙඩක් හැදුනා, පපුවේ අමාරුවක් හැදුනා, හුස්ම ගන්න අමාරු වුණා, මැරෙන්න වැටුණා කියලා හිතමු. මරණාසන්න වෙන්න පුළුවන්. දැන් ගෙදරක අමාරු වුණොත් හුස්ම අල්ලගෙන දඟලනකොට පපුව රිදෙනවා කියාගෙන ඉඳගත්තොත් කට්ටියම එකතු වෙලා පිරිච්චිය කී මැරෙනකම් බලාගෙන ඉන්නවද? නෑ. මොකද කරන්නේ? උස්සගෙන දුවනවා ඉස්පිරිතාලයකට අරගෙන යනවන්නේ. කොච්චර බෑ කීවත් මට යන්න බෑ කීවත් දරුවෝ උස්සගෙන යනවද නැද්ද? නෑ දෑයෝ ගමේ මිනිස්සු එකතු වෙලා ඉස්පිරිතාලයකට අරගෙන යනවා. දැන් අපි හිතමු ඔබ අමාරු වෙලා හුස්ම ගන්නත් අමාරුයි. දැන් පපුව රිදෙනවා, මැරෙන්න පණ යන්න වගේ එනවා. දැන් ඉක්මනට කට්ටිය ඔබව ඉස්පිරිතාලයකට උස්සගෙන දුවනවා. ඔබ ඉස්පිරිතාලයට ගේනකම් වෛද්‍යවරු පිරිත් පොත් එහෙම තියාගෙන ඉන්නවද ලෑස්ති වෙලා? නෑ. ගෙනාපු ගමන් ඔබ දැකලා ඇති ඔය හදිස්සි ලෙඩ්ඩු ගේනවනේ ඉස්පිරිතාල වලට වාහන වලින්, එක්ක ඇම්බියුලන්ස් වලින්, ටීවිල් එක හරි ඉක්මනට හදිස්සි අමාරු ලෙඩෙක් ගෙනාපු ගමන් අර ට්‍රොලි එක හරි දාගෙන උස්සලා එක පාට දැම්ම තල්ලු කරගෙන දුවනවා. ඇයි මේ ඉක්මනට ජීවිතේ බේර ගන්න හදන්නේ. එහෙම ගෙනිච්ච ගමන් එක්ක හුස්ම ගන්න අමාරු නම් පපුව තලනවා. එක්ක ඔක්සිජන් එකක් දෙනවා. සමහරුන්ට පෙනහල්ලට බටයක් දානවා. ඊළඟට කටු ගහනවා, ඉන්ජෙක්ෂන් ගහනවා, සීලයින් දෙනවා. ඔය වද ටික දෙනකොට ධර්මයක් සිහි කරගෙන සුගතියක හිත පිහිටව ගන්නවා කියන එක ලීසි දෙයක්ද? හතර වටේට මිසීලා වෛද්‍යවරු වට කරගෙන මෙහෙන් වද දෙනකොට ඒ බේර ගන්න හදන්නේ. හැබැයි ඒක Tamanට වදයක්ද නැද්ද? තව වේදනාවක්. දැන් ඔබ දැකලා ඇති සමහරු මැරෙන්න යනකොට පපුව තලනවා.
ඊළඟට සමහරුන්ට කරන්ට් එක අල්ලනවා. අන්තිම වෙලාවේ පපුව නතර වෙගෙන එනකොට පපුවට කරන්ට් එක උඩ විසි වෙලා ඇඳට වැටෙනවා. දැන් ඔහොම වට කරගෙන වද දෙනකොට එහෙට පෙරලෙනවා මෙහෙට පෙරලෙනවා හුස්ම ගන්න අමාරු නම් ඒ හැඩයට තියෙනවා සේලයින් දෙනවා කටු ගහනවා ඉන්ජෙක්ෂන් ගහනවා ලේ දෙනවා. එතකොට ඔහොම වට කරගෙන වද දෙනකොට ඔබට ධර්මයක් සිහි කරගෙන සුගතියක හිත පිහිටවගෙන ධර්මයේ මෙනෙහි කරනවා කියන එක ලේසි දෙයක්ද මේ වෙලාවට? අමාරුයි. හැබැයි අමාරු දේ අපි ජීවිතේ පුරුදු කරලා තිබුණොත් අපිට කරන්නත් පුළුවන්. ධර්මයේ මෙනෙහි වෙනව පුරුදු කරපු කෙනාට. එහෙම පුරුදු කරලා නැත්නම් වෛද්‍යවරයා ගැන තරහක් උපදිනවා. අර මිසීලටත් වෛර කරනවා ඊට පස්සේ. මුම් මට නිදහසින් මැරෙන්නවත් දෙන්නේ නැහැ කියලා ඒ අයටත් වෛර කරගෙන තමයි අන්තිමට මැරෙන්නේ. ඒ නිසා අපි හිතන විදිහට අපිට මරණයට මුහුණ දෙන්න අමාරුයි. දැන් බලන්න සමහර මිනිස්සු දැන් ඔබ නම් හිතාගෙන ඉන්නේ බොහොම නිදහසේ නිදාගත්තා වගේ මැරෙන්න තියෙනවා නම් එහෙමනේ. කවුරුත් කැමති හැමෝම හිතන්නේ එහෙම තමයි. නිින්ද යනවා වගේ මැරෙන්න තියෙනවා නම් ලේසියි කියලා. හැබැයි මිනිස්සු කොච්චරනම් මරණ ඉදිරියේ දුක් විඳිනවද? දින ගණන් පණ අදිනයි නැද්ද? ඉන් දවස් ගණන් වේදනාව විඳිනවා පණ අදිනවා සමහර. කෑ ගහනවා විලාප දෙනවා හූ තියනවා දෙවනක් කරනවා. ගින්නෙන් පිච්චිලා මැරෙනවා මිනිස්සු. ගොඩනැගිලි වලට යට වෙලා මැරෙනවා හිර වෙලා. පස් කඳු වලට යට වෙලා මැරෙනවා. හැප්පිලා මැරෙනවා. වතුරේ ගහගෙන ගිහිලා ගිලිලා මැරෙනවා. දැන් ඔය වගේ අනතුරකදී ධර්මයක් සිහි කරගන්න පුළුවන් දෙක පාට ඒ වගේ අනතුරකදී අමාරුයි. හැබැයි ධර්මයේ පුරුදු කරලා හොඳට පින් කරගෙන හිටියානම් කොයි විදිහට මැරුණත් පිනෙන් සුගතිය යනවා. ඒ නිසා මං ඒ වෙලාවට කරගන්නම්කෝ කියලා හිතාගෙන හිටියොත් නම් වැඩේ කරගන්න අමාරුයි. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොතේ අපිට මතුවලා විපාක දෙන්න පුළුවන් කර්ම කීපයක් ධර්මයේ පෙන්නන. අපි චුට්ටක් ඒ ගැන විමසලා බලමු. එකක් තමයි ගරුක කර්ම. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කවුරු හෝ ගරුක කර්මයක් කරලා තියෙනවා නම් අනෙක් සියලුම කුසල් මැඩගෙන ගරුක අකුසල් මතුවෙන්න පුළුවන්. ගරුක කර්ම. ගරුක කර්ම හැටියට ධර්මයේ පෙන්වන්නේ අකුසල් පැත්තෙන් ආනන්තරීය අකුසල්. මොනවද? මව් මැරීම, පියා මැරීම, රහතන් වහන්සේ නමකගේ ජීවිතේ නැති කිරීම, බුදු කෙනෙක්ගේ ශරීරේ ලේසල වීම, සංඝ බේදී ඔය කියන පංචානන්තරී අකුසලයක් කරොත් ඊළඟ ජීවිතේ කල්පයක් නිරී කියලා. කෙලින්ම ඊළඟ ආත්මේ කල්පයක් අපායට. එතකොට මරණාසන්න මොහොතේ කොච්චර පින් කරලා තිබ්බත්, කොච්චර දන් දීලා තිබ්බත්, විහෙර විහාර හදලා තිබුණත්, කටින පින්කම් කරලා තිබුණත්, මොන පින්කම් කරලා තිබුණත් ඒ පින මැඩගෙන මරණ මංචකයේ අර ගරුක අකුසලයේ බලවත් වෙනවාමයි. ආනන්තරී අකුසලයේ වහන්න පුළුවන් පිනක් නැහැ. ඒකාන්තරින්ම ආනන්තරී අකුසලයක් කරොත් ඒක මරණ මංචකයේ බලවත් වෙනවාමයි. කල්පයක් අපාය කියනවා. එතකොට ඒකට ධර්මයේ කියන්නේ ගරුක කර්ම. ගරුක කර්ම රැස් කරලා තිබ්බොත් පංචානන්තරී අකුසල් කරපු කෙනෙක් නම් ඒකාන්තයෙන් ඒ අකුසලයේ බලවත් වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ගරුක කර්මන හැමෝම පංචානන්තරී අකුසල් කරනවා. ඒ තරම් පව්කාරයෝ ඉන්නේ කලාතුරකින් නේ එහෙම කෙනෙක්. එතකොට ඊළඟට බලවත් වෙන කර්මයේ තමයි ආසන්න කර්ම. අන්න එතන අනතුරක් තියෙනවා. ආසන්න කර්ම. ආසන්න කර්මය කියන්නේ තමන්ගේ ජීවිතේ මරණ මංචකේ මේ දැන් කරපු දෙයක් වගේ ඒ මොහොතේ බලවත් වෙන්න පුළුවන් කර්මයක් තියෙනවා. ඒක කුසලයක් වෙන්නත් පුළුවන් අකුසලයක් වෙන්නත් පුළුවන්. මේකේ අනතුරු බුදුරජාණන් වහන්සේ පෙන්න මහණෙනි සමහර අය ඉන්නවා හොඳට පින් කරනවා, දන් දෙනවා, සිල් රකින්නවා, භාවනාත් කරනවා. හැබැයි මාර්ගඵලයක් ලැබලා නැහැ. එහෙම පින් කර කර ඉන්න කෙනෙකුට මරණාසන්න මොහොතේ ගරුක අකුසලයක් ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වෙනවා. ඒ අකුසලෙන් මරණින් මත්තේ අපාය වැටෙන්න පුළුවන් කියන. අර පින යටපත් කරගෙන අකුසලේ විපාක දෙනවා. ඒකට ධර්මයේ කියන්නේ කුසල් මැඩලන අකුසල් කියලා. කුසලේ යටපත් වෙලා අකුසලය අන්තිම මොහොතේ මතුවෙනවා.
ඔබලා අහලා ඉතින් ධර්මාශෝක රජුරෝ ගැන. ධර්මාශෝක රජුරෝ 84000ක් විහෙර විහාර හැදුවා. තමන්ගේ එකම පුතා තමයි පැවිදි වුණා රහත් වුණා මිහිඳු මහරහතන් වහන්සේ. දියණිය සංඝමිත්තා රහත් භික්ෂුණී. මුණුබුරා තමයි සුමන සාමණේරයන් වහන්සේ. ඒතර පවුල කී දෙනෙක් නම් රහත් වුණාදනේ. ධර්මාශෝක රජුරුවත් මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ඇසුරු කරා මහරහතන් වහන්සේලා ඇසුරු කරා බොහෝ පින්දහම් කරපු කෙනෙක්. හැබැයි අධිරාජ්‍ය ධර්මාශෝක වෙන්න කලින් ඡණ්ඩාශෝක දසදහස් ගණන් මිනිස්සු මරලා යුද්ධ කරපු කෙනෙක්. එතකොට මේ මානසිකත්වයක් හිතේ තිබුණා. ඊට පස්සේ තමයි ධර්මයට යොමු වෙලා බොහෝ පින් කරලා ධර්මාශෝක වුණේ. මරණාසන්න වෙච්ච වෙලාවේ අර කරපු පින් දහම් කොච්චර තිබුණත් ඒ පින යටපත් කරගෙන අකුසලයක් බලවත් වුණා. පවන් සලසල ඉන්න කෙනාගේ අතින් වටහත්ත වැදුනා කියන ටික හරි දෙන්න වදින්නේ නැති. ඒකට තරහක් ඇති වුණා මරණ මංචකේ. ඒ තරහෙන් වෛරෙන් අර අකුසලුත් එක්ක බලවත් වෙලා මරණින් මත්තේ දින කීපයක් අපායකට වැටුණා කියලා. එතකොට අපිට පේනවා කොච්චර පින් කරලා තිබුණත් ධර්මාවබෝධය ලැබපු නැති කෙනෙකුට මරණ මංචකේ හරි අකුසලයක් බලවත් වෙලා දුගතියක වැටෙන්න පුළුවන්. ඒකට ධර්මයේ කියනවා ආසන්න අකුසල්. ඒකේ අනිත් පැත්තක් තියෙනවා. සමහරු ඉන්නවා අකුසල් කරන ඔය හරියට පින් කරන්නෙත් නැහැ. සීල් රකින්නෙත් නැහැ, බණක් අහන්නෙත් නැහැ. කාටවත් උදව්පකාර කරන්නෙත් නැහැ, දන් දෙන්නෙත් නැහැ. බොහොම දුස්සීල ජීවිත ගත කරගෙන ඉන්නවා. හැබැයි මරණාසන්න මොහොතේ අන්තිම වෙලාවේ පිනක් බලවත් වෙන්න පුළුවන්. ඒ මොහොතේ හරි කරපු පිනක් කුසලයක් බලවත් වෙලා සුගතිය උපදින්නත් පුළුවන් කියලා. දැන් ධනංජානි කියලා බමුණෙක් ගැන දේශනාවේ තියෙනවා. මේ බමුණා ඉන්නකම් පව්කම්ම කර කර හිටපු පව්කාරයෙක්. අන්තිම වෙලාවේ ගිනි දැල් පේන්න ගත්තා. ඒවට ධර්මයේ කියන්නේ අපායේ නිමිති, ගති නිමිති පහළ වෙනවා කියලා. ඒ වෙලාවේ සේවකයෙකුට කතා කරලා කියනවා අනේ ඔබ ඉක්මනට යන්න කිව්ව සාරිපුත්ත හාමුදුරුවෝ ඉන්න තැනකට. උන්වහන්සේට මම එක දවසක් දානි හැන්දක් පූජා කරලා තියෙනවා. සාරිපුත්තයන් වහන්සේට ගිහින් කියන්න කිව්වා ධනංජානිට බොහොම අමාරුයි අනේ මාව බලන්න එන්න කියලා. ඉතින් සාරිපුත්ත හාමුදුරුවෝ හොයාගෙන ගිහිල්ලා මේ සේවකයා පණවිඩේ කිව්වා. එදා උන්වහන්සේ මේ ධනංජානිව බලන්න නිවසට එනකොට දැන් හොඳටම අමාරුයි පණ අදිනවා මරණාසන්න වෙලා. ඒ විතරක් නෙමෙයි අපායේ නිමිති පහළ වෙලා නිරේ යන්නමයි කර්ම හැදිලා තියෙන්නේ. ඒ විලී සාරිපුත්ත හාමුදුරුවෝ ළඟට ඇවිල්ලා කරුණු කියලා ටිකෙන් ටික කරපු පින් මතක් කරලා දීලා අපායේ මුදෝලා සුගතිය කැරියා. මේක බොහොම ලස්සන දේශනාවක් තියෙනවා ධනංජානි සූත්‍රය කියලා දීර්ඝ දේශනාවක්. එතකොට අපිට පේනවා අන්තිම මොහොතේ හරි බේර ගන්න පුළුවන්. පිනක් බලවත් කරන්න පුළුවන්. ඒ නිසා තමයි අපි කියන්නේ මරණාසන්න කෙනෙකුට හූ තියාගෙන කෑ ගහන්න එපා කියලා. පණ යන්න එනකොට වට වෙලා හූ තියලා දෙවනක් කරොත් පිනක් මතුවේද? නෑ. ඒ නිසා ඒ කෙනා කොච්චර පව් කරලා කුසල් කරලා තිබුණත් මොනවා හරි කරපු පිනක් කනට කරලා හරි මතක් කරවා. අම්මට මතකයි අම්මා අසවල් දවසේ මෙහිම දානයක් දුන්නා. මතකද මේ වගේ පින් කරා. දැන් සමහරු අන්තිම කාලේ පිරිකරක් හරි අතගස්සලා පූජා කරනවා. ස්වාමින් වහන්සේ නමක් ගෙනහලා ඒවට සමහරු කියනවා ජීව මතක දානයක්. ජීවත් වෙලා ඉන්නේ නැද්දි හොඳට මතක හිටින විදිහට දන් දෙනවා. ඒ වගේ පින්කම් කරවලා ඒ කරපු පින නිතර සිහි කරන්න ඕන. ඉස්සර තිබුණානේ පින් පොත් කියලා જાතියක්. පරණ මිනිස්සුන් ළඟ තිබ්බ කරන පින ලියනවා පොතක පින් පොතක්. හැමෝටම තිබිලා තියෙන ඉස්සර පරණ ආච්චිලා සීයලා. තමන්ගේ ජීවිතේ කරපු පින් නිතර සිහි කර මෙනෙහි කරනවා. මම මේ වගේ පින් කරා. මම මේ වගේ පින් කරගත්තා. මම මේ වගේ පින් කරගත්තා කියලා ඒ තමන් කරපු පින සිහි කරන්න පින බලවත් වෙනවා. ඒ නිසා තමයි අර විමාන වත්වයේ තියෙන්නේ දානි හැන්දක් දීලා දිව්‍ය ලෝකෙ ගිය අය ගැන තියෙන්නේ. බත් හැන්ද පූජා කරලා දෙව්ලොව ඉපදිච්ච අය ගැන තියෙනවා. උක්දණ්ඩක් මිරිකලා පූජා කරලා දිව්‍ය ලෝකේ යනවා. ඒ අය කියනවා ස්වාමීනි අපි කරේ පුංචි පිනක්. හැබැයි ඒ කරපු පුංචි පින අපි හැම වෙලෙම සිහි කර සතුටු වුණා. මැරෙනකොටත් අපිට ඒ පිනම සිහි වෙලා බලවත් වුණා කියලා. ඒ පිනෙන් තමයි කියනවා මේ සුගතිය ඉපදුණා.
ඒ නිසා පින්වතුනි ඔබ ඉදිරියේ දැන් අපේ ජීවිතේ අපි ඉදිරියේ ඕන තරම් මරණාසන්න වෙන්න පුළුවන්. ඔබට අත්දැකීම් ඇතිනේ. සමහරට ඔබේ අම්මා වෙන්න පුළුවන්. මියගිය තාත්තා වෙන්න පුළුවන්. බාප්පෙක් වෙන්න පුළුවන්. දරුවෙක් වෙන්න පුළුවන්. කවුරු හෝ අපේ ඇස් ඉදිරි පිට අපේ ඥාතීන් කී දෙනෙක් නම් අන්තිම හුස්ම හිලලා ඇද්ද? ඒ වගේ වෙලාවක අපි බුද්ධිමත් වෙන්නට ඕනේ. දැන් ඉතින් වෙච්ච දේවල් වුණා. නමුත් අනාගතේ හරි අපිට එහෙම අවස්ථාවක් ආවොත් අපි හොඳ සිහිනුවණින් ඒ කෙනාගේ ජීවිතේ පරලොව සුගතියකට යවන්න තියෙන තීරණාත්මක තැන තමයි මරණ මංචකය. ඒ වෙලාවේ අපි බය කරලා හූ තියලා කෑ ගහලා කොණ්ඩේ කඩාගෙන ඇඟට පැනලා දාලා යන්න ඉපෝ කියලා දෙවනක් කරලා බය කරලා කරපු පිනක්වත් සිහි කරගන්න බලවත් කරගන්න අවස්ථාවක් නොදී කැමතිනම් අපායටම යවන්න දාන්න පුළුවන්. එහෙම පරිසරයක් එතන හදන්න පුළුවන්. හැබැයි අපිට අනේ මේ කෙනා සුගතියක හරි යවන්න ඕනේ. මේ අපේ ඥාතිය හිතවතා අපිට මේ වගේ උදව්වක් කරා. අපිට මෙහෙම උපකාර කරා. කොහොම හරි සුගතියකට යවා ගන්න ඕනේ කියලා හිතනවා නම් අපි මොකද කරන්නේ? අපි කරපු පිනක් සිහි කරලා දෙනවා. කුසලයක් මෙනෙහි කරලා බොහොම ආදරෙන් කරුණාවෙන් හරි ධර්මයේ සිහි කරලා දෙන්න ඕන. ධර්මයේ මෙනෙහි කරවන්න ඕන. සමහර වෙලාවල් තියෙනවා මේ ළඟදි මට එක අම්මා කෙනෙක් හම්බුණා. බණකට ගියාම ඒ දරුවෝ කියනවා අනේ හාමුදුරනේ අපේ අම්මා නැති වෙලා දැන් ටික දවසයි කීවා. බුදු සරණයි ගිහින් එන්නම් කියලාලු උඹලා අඬන්න එපා මං කොහොමද සුගතියේ කියලා. මං යනවා කියලා බුදු සරණයි කියලා තමයි පණ ගිහිලා තියෙන්නේ. අන්තිම සතිය දෙකේම කියන්න ගත්තා කියලා මට දෙවිවරු පේනවා මට අඬ ගහනවා මට හොඳ තැනක් තියෙනවා කියලා ඕවම කියනවා. ඉතින් දැන් ළමයි අඬනකොට කියනවලු මොකටද උඹලා අඬන්නේ මං කොහොමද සුගතියේ කියනවලු. උඹලා අඬන්න එපා කියනවා. උඹලත් පින් කරපල්ලා කියනවා මං වගේ. එහෙම හොඳට කරපු පින් බලවත් කරගෙන අන්තිම දවස් ටිකේ ඉඳලා තියෙනවා. හොඳට සිහිය තිබුණා කිව්වා. ඒ දරුවෝ කියනවා අන්තිමට අම්මට ඉතින් අමාරු වෙනකොට අපි අඬනකොට හැස්සැරලා කියලු මොකටද උඹලා අඬන්නේ? පුළුවන් නම් මට පිරිත් ටිකක් කියාපල්ලා කියලු. බොරුවට අඬන්නේ නැතුව. අන්තිමට පිරිත් කීවා කියලු. ඉතින් පිරිත් ටික අහගෙන හොඳට වැඳගෙන ඉඳලා hina වෙලා කිව්වලු මං කොහොමද සුගතිය යන්නේ කියලා. උඹලා දුක් වෙන්න එපා කියෝ. කියලා කියලු බුදු සරණයි මං යනවා කිව්වා. එහෙම කියලා ඇස් පියාගෙන ඉඳලා ටික වෙලාවකින් හුස්මක් දෙකක් ගත්තා කියලා එහෙම පණ ගියා කියලා. එතකොට බලන්න කොච්චර වාසනාවක්දනේ. අන්න මරණාසන්න මොහොතේ හරියට ධර්මය අල්ලගත්ත කෙනා මරණ මංචකේ බය වෙන්නේ තැති ගන්නෙ නැහැ. පින බලවත් වෙනකොට කුසලයේ බලවත් වෙනකොට සුගති අරමුණු වෙනකොට බයක් ඇති වෙන්නේ නැහැ. බය වෙන්නේ තැති ගන්නෙ හූ තියන්නේ දෙවනක් කරන්නේ දාලා යන්න බෑ කී කෑ ගහන්නේ ඇයි? අපායේ බය මෙනෙහි වෙනවා. අකුසල් බලවත් වෙනවා. ඒ වගේ වෙලාවක ඔබ අනේ දාලා යන්නේ ඉපෝ කී කෑ ගහලා වැඩක් තියනවද? ඉන්න පුළුවන්ද එතකොට? බෑ. ඒ වෙලාවට අපි කරන්න ඕනේ කරපු පින්ම බලවත් කර කර දෙන්නට ඕන. මේ වගේ පින්කම් කරා මේ වගේ පින්කම් කරා මතකද ඒ කාලේ අපි මේ විදිහට සීල් ගත්තා මේ වගේ පින් කරලා තියෙනවා. පරණ කරපු පින්කම් නිතර නිතර සිහි කරලා අඩු ගානේ බුදු ගුණ ටික හරි අහගෙන ඉන්න කියලා. ඒ මොහොතේ හරි පිනක් බලවත් වෙනවා. කනට කරලා හරි බුදු ගුණ ටික හරි නිතර කියන්න. අන්න එතකොට තමයි පින බලවත් වෙන්නේ. ඒ නිසා පින්වතුනි මරණාසන්න මොහොත කියන්නේ තීරණාත්මක තැන. ඒ තැන අපි අසරණ කෙරෙව්වොත් දුගතිය කියන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ නිසා බුදුරජාන් වහන්සේ පෙන්නන ගරුක කර්මයක් නැත්නම් ඊළඟට ආසන්න කර්ම හැටියට කුසලයක් හෝ අකුසලයක් මතුවලා විපාක දෙන්න පුළුවන්. ආසන්න කර්මත් නැත්නම් මතුනේ කියන්නේ විශේෂයෙන් යමක් බලවත් වෙන්නේ නැත්නම් ඒ වෙලාවේ බොහෝ වෙලාවට විපාක දෙන්නේ ආචින කියන්නේ නිතරම පුරුදු කරගත්ත දේවල්. අන්න ඒකයි වටිනාකම. නිතර බුදු ගුණම සිහි කර පුරුද්දක් හැටියට බුදු ගුණ සිහි කරොත් මරණ මංචකෙත් බුදු ගුණ සිහි වෙනවා. අරමුණු වෙනවා. බුදු ගුණම අරමුණු වෙන්න පුළුවන්. නිතර ධර්මයේ සිහි කරන කෙනාට ධර්මීයම අරමුණු වෙනවා. නිතර බණ අහනවා නම් නිතර පින් කරනවා නම් ඒ කරන පින නිතර අරමුණු වෙනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ නිතර දන් දෙන්න, සිල් රකින්න, පින් කරන්න, ඒ කරන පින් හැම වෙලාවෙම සිහි කර සතුටු වෙන්න.
මගේ ජීවිතේ මම මේ වගේ පින් කරා මේ වගේ පින් කරා. සුගතියක යන්න නම් නිතර පුරුදු කරන්න කියන කරුණු 5. මෙන්න මේ 5 හොඳට මතක තියාගන්න. අපිට කවදා කොතන කොයි මොහොතේ මැරුණත් ඒකාන්තයෙන් සුගතිය යන්න පුළුවන් මේ කරුණු 5 තියෙනවා. එකක් තමයි තුනුරුවන් ගැන සද්ධාව. හොඳ සද්ධාාවක් තුනුරුවන් ගැන ඇති කරගන්න. නිතර බුදු ගුණ මෙනෙහි කරා. ඊළඟට ධර්මයේ ගැන සද්ධාව. ඊළඟට මාර්ගඵලලාභින් ගැන ඔය පොත්පත් කියවන්න තේර ගාථා, තේරී ගාථා, රහතන් වහන්සේලාගේ චරිත කතා. එතකොට විශාල සද්ධාාවක් ඇති වෙනවා මේ ශ්‍රාවක චරිත ගැන. අන්න එතකොට තුනුරුවන් ගුණ මෙනෙහි කරන්න විශාල සද්ධාාවක් ඇති වෙනවා. දේශනාවක් තියෙනවා පුඤ්ඤාභි සන්ද කියලා සූත්‍රයක්. ඒකේ බුදුරජාන් වහන්සේ පෙන්නා මහණෙනි නිතර නිතර තුනුරුවන් ගුණ සිහි කරන කෙනා ජීවිතේට පුණ්‍ය ගංගාවල් 3ක් රැස් කරනවා කියන. බුදු ගුණ හිතන්න ජීවිතේට පුණ්‍ය ගංගාවක් ගලනවා කියන. ධර්මයේ ගුණ හිතන්න ජීවිතේට පුණ්‍ය ගංගාවක්. සංඝ ගුණ හිතන්න ජීවිතේට පුණ්‍ය ගංගාවක් රැස් වෙනවා කියන. ඒ නිසා නිතර තුනුරුවන් ගුණ සිහි කරනවා නම් විශාල පිනක් ජීවිතේ රැස් කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දැන් මේ පෘථජ්ජන මනස නිතර පින් කරන්නේ කුසල් වඩන්නේ තුනුරුවන් ගුණ හිතන්නේ ඔහි අකුසල් කරම ජීවත් වෙන අය ඉන්නවනේ. එයාලගේ ජීවිතයේ ස්වභාවය හරියට පුංචි වතුර වීදුරුවක් වගේ කියන. ලස්සන උපමාවක් පෙන්වනවා ජීවිතේ හිස් පොඩි වතුර වීදුරුවක් වගේ. පුංචි වතුර වීදුරුවකට ලුණු කැටයක් දැම්මොත් මොකක් වෙනවද? සැනින් අර වීදුරුවෙන් වතුර ටික ලුණු රහ වෙලා යනවා. ඒ වගේ තමයි කියනවා පෘථජ්ජනයට පුංචි අකුසලෙත් ඇති කියන අපායට මැදිලා යනවා. මුළු ජීවිතේම විනාශ වෙලා යනවා කියනවා එක අකුසලයකින්. ඇයි? ජීවිතේ පිරිච්ච දෙයක් නැහැ, පින් නැහැ, කුසල් නැහැ. අර පොඩි අකුසලෙත් මතුවෙලා විපාක දීලා අපායටම යන්න පුළුවන් කියන. හැබැයි නිතර බුදු ගුණ සිහි කරන කෙනාගේ ජීවිතේ පුණ්‍ය ගංගාවකින් පිරෙනවා කියන. නිතර ධර්මයේ ගුණ හිතනවා, සංඝ ගුණ හිතනවා, තුනුරුවන් ගුණම සිහි කරන්න පින බලවත් වෙනවා. ඊළඟට නිතර සීල් රකින්නවා, දන් දෙනවා, බණ භාවනා කරනවා, ගොඩාක් පින් කරගෙන ඉන්නකොට ජීවිතේම පිනෙන් පිරිච්ච ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යා ධර්මාවබෝධය ලැබලා නැත්නම් තාම එයාගේ අතිනුත් ඒ වගේම අකුසලයක් වුණා කියලා හිතමු. පුංචි අකුසලයක්. ගංගාවට ලුණු කැටයක් වැටෙනවා. දැන් මොකද වෙන්නේ? ගඟ ලුණු රහ වෙනවද? නෑ. ඇයි? ඒ ගඟේ වතුර වැඩි. ඒ වගේ නිතර බුදු ගුණ හිතන්න පුණ්‍ය ගංගාවක් හැටියට ජීවිතේට පින් රැස් වෙනවා කිය. ධර්මයේ ගුණ හිතනවා නම්, සංඝ ගුණ හිතනවා නම්, නිතර සිල් රකින්නවා නම්, පින් කරනවා නම් මුළු ජීවිතේම පිනෙන් පිරීලා යනවා. එහෙම බොහෝ පින් කරපු කෙනෙකුට පොඩි අකුසලයක් මතුවලා විපාක දෙන්න ඉඩක් නැහැ කියන. පින බලවත් වෙනකොට අකුසල විපාක යටපත් වෙනවා. ප්‍රහාණය වෙනව නෙමෙයි යටපත් වෙලා යනවා. ඒවා විපාක දෙන්න ඉඩක් නැහැ, පරිසරයක් නැහැ. යටපත් වෙලා යනවා. ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ සුගතියක යන්න නම් නිතර තුනුරුවන් ගුණම සිහි කරන්න පුරුදු වෙන්න. හැම වෙලාවෙම බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ හිතක්. නිතර තුනුරුවන් වන්දනා කළා තුනුරුවන් ගුණ නිතර මෙනෙහි කරන්න පුරුදු වෙන්න. භාවනාවක්. බුදු ගුණ හිතන්න බුද්ධානුස්සතිය වැඩෙනවා. ඒක භාවනාව. ධර්මයේ ගුණ හිතන්න ධම්මානුස්සතිය වැඩෙනවා. ඒකත් භාවනාව. සංඝ ගුණ හිතන්න සංඝානුස්සතිය වැඩෙනවා. ඒකත් භාවනාව. ඊළඟ එක තමයි සීල්වත්කම. නිත්‍ය සීලයක් හැටියට ඔබට බුදුරජාන් වහන්සේ පෙන්වුවේ පන්සිල් රකින්න කියලා. ප්‍රාණඝාතයෙන් වළකින්න. හොරකමෙන් වළකින්න. වැරදි කාම සීවණෙන් වළකින්න. බොරුවෙන්, මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වළකින්න. තව කේලම්, පරුස වචන, හිස් වචන ඔය විදිහට අපේ කය වචනේ සංවර කර ගැනීම තමයි සීලය කියන්නේ. පොයේ දවස් වලට අපි උත්සාහ කරනවා තවත් එහා ගිහිල්ලා උපෝසතයක් රකින්න. එක දවසක් උපෝසතයක් රකින්නවා නම් එයා හරියට සක්විති රජ වෙනවටත් වඩා දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දෙවියන් වෙලා උපදිනවටත් වඩා විශාල පිටක් එයාගේ ජීවිතේට රැස් වෙනවා කියන උපෝසත සීලයේ තුල. එතකොට බලන්න අපිට
කොච්චරනම් මේ මනුස්ස ජීවිතය තුල පින් කරගන්න පුළුවන්ද කියලා. සීලමේ පින. ජීවිතේ විශාල පිනක් රැස් වෙන පින්කම. බලන්න බුදුරජාණන් වහන්සේ සීල ආනිසංස හැටියට පෙන්වනවා මහණෙනි සිල්වත් කෙනා මෙලව පළවෙනි ආනිසංසය තමයි මහත් වූ භෝගක්ඛන්දයක් ලබනවා කියන්නේ. එයා සිල්වත් කෙනා දවසින් දවස දියුණු නැයි මේ දුරාචාරයට, බේබදුකමට, සල්ලාලකමට, පාප මිත්‍ර සේවනයේට වියදම් වෙනවද? නෑනේ. එතකොට එයා හම්බ කරන මුදල් එයා වියදම් කරන්නේ අනවශ්‍ය දේවල් වලට. ඒ නිසා එයාගේ ජීවිතය තුළ එයා හම්බ කරගත්ත දේ ඉතුරු කරගන්න නිසා එයා දවසින් දවස ආර්ථිකේ පැත්ත දියුණු වෙලා යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා සිල්වතා ගැන විශාල කීර්තිරාවයක් සමාජෙ පැතිරෙනවා මිනිස්සු අතර. දැන් නිකන් හිතන්න ගමේ මිනිස්සු අතර නිකන් කතා වෙනකොට මිනිස්සු කියනෝනේ දසෝලා බොහෝම ගුණහපත් මිනිස්සයා. හසවල් කෙනා බොහොම පින් කරන කෙනෙක්. හැබැයි දුස්සීල මිනිස්සෙක් ගැන මිනිස්සු කියනවා පව්කාරයා, හොරා, වංචනිකයා, සල්ලාලයා, බීබද්දා කියනවද නැද්ද? අර කරන දුස්සීල කම් වලින්ම නේද මිනිස්සු කියන්නේ. බනින්නේ. හැබැයි සිල්වත් කෙනාට මිනිස්සු කියන බොහොම ගුණයහපත් කෙනෙක්. ඔන්න ඇසුරු කරනවා නම් ගෙදරකට හරි ගෙන්න ගන්නවා නම් ඔන්න මිනිස්සු කියනවද නැද්ද? කියනවා. එතකොට එහෙම සිල් රකින්න කෙනා ගැන සිල්වතෙක් කියන ගෞරවයේ කීර්තිරාවේ සමාජෙ පැතිරෙනවා කිය. ඒ විතරක් නෙමෙයි එයාට ඕන තැනක විසරදව ඉන්න පුළුවන් කියනවා සිල්වතාට. දුස්සීලයට බෑ හැම වෙලෙම බයයි. කැති ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි දුස්සීල කෙනා පිරිසක් ඉදිරියට ගියාම හැම වෙලෙම යාට හිතෙනවලු දැන් මගේ වැරද්දක් එළි වෙයිද දන්නේ. දැන් මාව අහු වෙයිද දන්නේ. දැන් මං ගැන කියයිද දන්නේ. කවුරු හරි hina වුණත් හිතනවා මේ මට තමයි hina වෙන්නේ. ඔය මගේ වැරදි නිසා තමයි දැන් ඔය මට hina වුනේ. එහෙම හිත තමන් මනසින් විඳවනවා කියන. මෙලව විපාකයක් ඒ. තමන්ට ලොකු බයක් තැති ගැනීමක් ඇති වෙනවා පිරිසක් අතරට ගියාම තමන්ව දැන් අහුවෙයි කියලා. අන්න දුස්සීල කෙනාගේ ස්වභාවය. හැබැයි සිල් රකින්න කෙනාට ඕනෑම පිරිසක් ඉදිරියේ විසරදව ජීවත් වෙන්න පුළුවන්. බයක් නෑ යාට. යාට හැංගින්න තැනක් නෑ. යාට හංගන්න දෙයක්වත් නෑ. යාට ඕනෑම තැනක බය නැතුව ඉදිතර විසරදව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒ විතරක් නෙමෙයි භයානකම දේ තමයි දුස්සීල කෙනා මරණාසන්න වෙනකොට සිහි මුලා වෙනවා කියන. අකුසල විපාකයක් හැටියටම කල්පනාව නැති වෙනවා කියන. දැන් හිතන්න මරණාසන්න වෙනකොට කල්පනාව නැත්නම් කරපු පිනක් කුසලයක් මතක් කරගන්න පුළුවන්ද? බෑනේ. සිහිය තියෙන්නේ පැයකටත් නේ. දැන් අපි හිතමු කවුරු හරි ඉන්නවා අකුසල්ම කරලා සිහි කල්පනාව දැන් ඇත්තෙම නැහැ. එහෙම කෙනෙකුට ඔබටවත් පුළුවන් ද කනට කරලා හරි අම්මට මතකයි අම්මා මෙහෙම පින් කරලා තාත්තට මතකද බාප්පට මතකද කියලා කරපු පිනක් කුසලයක් සිහි කරවන්න පුළුවන්ද අපිට? බෑ. සිහිය තිබ්බොත් මේක කරන්න පුළුවන්. සිහි කල්පනාව ඇත්තෙම නැත්නම් සමහරු ඉන්නවා සත්තු වගේ අසූචි කරලා ගා ගන්නවා, ඇඳුම් ගලවලා වීසි කරනවා, හූ තියනවා, දෙවනක් කරනවා, දරුවෝ අඳුරන්න බෑ. එතකොට ඒ මට්ටමටපත් උනාට පස්සේ තව කෙනෙකුට කල්යාණ මිත්‍රයෙක් හැටියටවත් එයාට හිත පිහිටවන්න පිනක් මතක් කරලා දෙන්න අමාරුයි. ඒ නිසා හැබැයි සිල් රකින්න කෙනා, ගුණධර්ම පුරන කෙනා මරණාසන්න මොහොතේ තමන් කරපු සීලයේ සිහි කරගෙන, කුසලයේ පින මෙනෙහි කරගෙන හොඳ සිහියෙන් එයාට පිනක් බලවත් කරගන්න පුළුවන්. ඊළඟට පෙන්නනවා මරණින් මත්තේ සිල්වතා සුගතිය යනවා. අන්නේ කාරණා ටික සීල සම්පatti හැටියට පෙන්වනවා. ඒ නිසා පින්වතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල පුළුවන් තරම් සීල් රකින්න. සීලාදී පින් දහම් රැස් කරගන්න. තමන්ගේ ජීවිතයේ තුල හැම වෙලාවෙම හිතන්න මම යම් කිසි අකුසලයක් කරොත් ඒකේ විපාක මටම කැරකිලා එනවා. ඒක නිතර හිතන්න. යං කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාද. මම යම් හොදක් කරොත් ඒකේ හොඳ විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් එහි අයහපත් විපාක ගෙනියන්නෙත් මමයි කියන එක නිතර හිතන්න. ඊළඟ කාරණේ තමයි සුතවත් භාවය. දහම් දැනුම ඇති කරගන්න. සද්ධාව තියෙන්නත් ඕනේ සුගතිය යන්න. සිල්වත් වෙන්නත් ඕනේ. ඊළඟට දහම් දැනුම. ඒකට කියනවා සුත.
නිතර බණ අහන්න පුරුදු වෙන්න. දවස ගානේ බණ අහන්න. දැන් ඔබට මේ බෞද්ධ නාලිකාව තියෙනවා, බෞද්ධ රූපවාහිනිය තියෙනවා, ගුවන් විදුලිය තියෙනවා. නිතර බණ යනවා. ගෙදර ඉන්න වෙලාවක නම් එක්ක ටීවී එකේ බණ අහන්න පුළුවන්, එක්ක රේඩියෝ එකේ බණ අහන්න පුළුවන්. ගමනක් ගියත් වාහනේ හරි රේඩියෝ එකෙන් අහන්න පුළුවන්. ඒ නිසා සමහරු ඉන්නවා දවසට පැය 24ම බණ අහන්න බෑ. නමුත් දවසේ බණ දෙකක් තුනක් හරි හොඳ අවධානයෙන් අහලා ඒ ධර්මයේ මෙනෙහි කරනවා. බණක් අහනකොට බුදුරජාණන් වහන්සේ අපි තුල තියෙන්න ඕන කාරණා ටිකක් පෙන්වුවා. අන්නේ කරුණු Taman තුල පිහිටවාගෙන බණ අහන්න. පළවෙනි එක තමයි සුසුසති. පළවෙනි එක තමයි බණ ඇසීමේ ආසාව. අප්‍රමාණ ආසාවෙන් බණ අහන්න ඕනේ. ඔබ බණක් අහන්න වාඩි වෙනකොටම හිතේ ආසාවක් ඇති කරගන්න කොයිතරම් දුර්ලභ දෙයක්ද මේ. බුදු කෙනෙක්ගේ බණ පදයක් නේද මට මේ අහන්න ලැබෙන්නේ. කොච්චර වාසනාවක්ද කියලා ඒ ගැන සද්ධාවෙන්ම බණ අහන්න පටන් ගන්න. ඊළඟට සෝතං ඕදහති. හොඳට කන් යොමු කරගෙන මුළු දේශනාවම අහන්න. ගෙදර වැඩ කර කුසියට යනවා, ආයි එළියට යනවා, ආයි වැඩක් කරනවා, දර පලනවා, ආයි එනවා. එහිම බණ දාගෙන බොරුවට ඉන්න එපා. මුළු දේශනාවෙම අඩු ගන්න එක බණක් හරි වාඩි වෙලා හොඳ අවධානයෙන් බණ අහන්න. හොඳට කන් යොමු කරගෙන දේශනාව ශ්‍රවණය කරන්න. සෝතං ඕදහති කියන. ඊළඟ එක තමයි බණ අහනකොට අදිෂ්ඨානයක් තියෙන්න. මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්නවා, වටහා ගන්නවා, අවබෝධ කරගන්නවා. මගේ ජීවිතේට මං ධර්මයේ ගලප ගන්නවා. එවැනි අදිෂ්ඨානයකින්ම බණ අහන්න. අඤ්ඤාය චිත්තං උපට්ඨපේති කියන. අවබෝධයට හිත පිහිටවාගෙන බණ අහන්නට ඕන. හතරවෙනි කාරණේ අත්ථං ගන්හාති අර්ථ ග්‍රහණය කරගන්න කියන. වැදගත් ධර්ම කරුණු බණ අහනකොට හොඳට මතක තියාගන්න දක්ෂ වෙන්න. පස්වෙනි එක තමයි බණ අහන වෙලාවේ අනවශ්‍ය දේවල් සියල්ල බැහැර කරන්න. ඒ ඔක්කොම පැත්තකින් තියලා බාහිර වැඩ, ගෙදර වැඩ කර ඉන්නේවා ඒ ඔක්කොම පැත්තක තියලා හොඳට දේශනාවෙම හිත පිහිටවාගෙන බණ අහන්න පුරුදු වෙන්න. ඔය විදිහට බණ අහන්න පුළුවන් නම් ඔබට ටික කාලයක් යනකොට විශාල දහම් දැනුමක් ඇති වෙනවා. ඒ දහම් දැනුමම කියන්නේ සුගති යන උපකාර වෙන සීක බලයක්. ඒ නිසා සුගති යන්න නම් සද්ධාව තියෙන්නත් ඕනේ, සිල්වත්කම තියෙන්නත් ඕනේ. තුන්වෙනි එක දහම් දැනුම. හොඳට ධර්මය අහලා ඇසූ පිරූ තැන් ඇති කෙනෙක් වෙන්න. හතරවෙනි කාරණේ තමයි පින් කරන්න පුරුදු වෙන්න. තමන්ගේ ශක්ති පමණින් පින් දහම් කරන්න. අතහැරීම පුරුදු කරගන්න. ජීවිතේ මොනවා හරි ටික හරි පින් දහම් කරන්න. ඒ කරන පින මෙනෙහි කර සතුටු වෙන්න. මම මේ වගේ පින් කරා. මම මේ වගේ පින්ක මහා ලොකු දේවල් කරන්න බැරි වෙයි. හැබැයි කවුරු හරි කරන දානමේ පින්කමකට එකතු වෙන්න හරි පුළුවන් නේ. තනියෙන් දානයක් දෙන්න බැයි නම් කවුරු හරි පින්කම් කරනකොට ඒකට එකතු වෙනවා. සම්මාදම් වෙනවා. ඊළඟට ඒක ඊට වඩා විශාල පිනක්. දැන් බුදුරජාණන් වහන්සේ පින සමහරු හිතනවා දන් දෙනකොට මේක තනියෙන් දුන්නොත් තමයි වැඩිපුර පින. එක එක්කෙනා සම්බන්ධ කරගත්තාම මගේ පින අඩු වෙයි කියලා සමහරු හිතන්න පුළුවන්. ඒක වැරදි. බුදුරජාණන් වහන්සේ වදාලා එහෙම සංසාරේ තනියම මේක මටම පින ඕනෑ කියලා තනියම කවුරු සම්බන්ධ කරන්නේ නැතුව පින් කරන අය ඉන්නවා. එයාට පිනේ විපාක ලැබෙන උපෝපං ආත්මවල. හැබැයි පරිවාර සම්පත්තිය ලැබෙන්නේ නැහැ කියන පිරිස් බලේ නැහැ. කෝටි ප්‍රකෝටි ගණන් තියෙනවා. හැබැයි තනියම කාත් කවුරුත් නැහැ. විශාල මාලිගා වගේ ගෙවල් තියෙනවා තනියෙන්. ලෙඩක් දුකක් හැදුනත් කෙනෙක් නැහැ. කරදරයකටවත් නෑදෑයෙක් හිතවතේ කාත් කවුරුත් නැහැ. සල්ලි තියෙන ඕන තරම් පොත්වල. හැබැයි උදව්වට මිනිස්සු නැහැ. ඇයි ඒ? තනියම පින් කරලා තියෙන කාත් කවුරුත් නැතුව මං තනියම මේ පිනේ විපාක ගන්නවා කියලා තනියම පින් කරපු අය. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා සමහරු හිතනවා පිනක් කරනකොට පිනට වැදගත් වෙන්නේ මෛත්‍රියනේ. අනේ මේ අනිත් අයටත් මේ පිනේ විපාක ඒ අයටත් අනුමෝදන් කරන්න ඕන කියලා සමහරු දැන් පිරිකරක් පූජා කරත් මොකද කරන්නේ? අනිත් අයට අත ගස්සලා පූජා කරනවා. ඔයාලා සාදු කියලා හරි මේකට අනුමෝදන් වෙන්න කියනවා. ඒ විදිහට හැමෝම සම්බන්ධ කරගෙන දානයක් දුන්නත් වෑංජන ටික හරි බෙදලා දෙන්න. ඔයාලට පුළුවන් නම් ඔයාලා මේ ටික කරලා අඩු ගන්න පොල් ටික කාලා දෙන්න. එක්ක ඇවිල්ලා මේකට උදව් කරන්න, සුද්ධ කරන්න.
ඒ විදිහට දානයක් දුන්නත් කට්ටිය සම්බන්ධ කරගන්න. හැමෝම සහයෝගයෙන් උදව් උපකාර කරගෙන දානයක් දෙනවා. එහෙම දන් දෙනකොට බුදුරජාන් වහන්සේ වදාලා උපෝපං ආත්ම භාවවල පිනේ විපාක හැටියට සැප සම්පතුත් ලැබෙනවා, පරිවාර සම්පත්තිය ලැබෙනවා, පිරිස් බලය ලැබෙනවා. සහයෝගයෙන් පිරිස එකතු කරගෙන පින් කරපු කෙනාට සංසාරේ පිරිස් බලය ලැබෙනවා කියන. පරිවාර සම්පත්තිය තියෙන. තමන්ට උදව්වට උපකාරයකට ලෙඩක් දුකක් හැදුනත් තමන්ට සලකන්නයි ඉන්න. කරදරයක් වුණත් හූගාලා මිනිස්සු පිරෙනවා. ඒ වගේ සමහරව ඉන්නවා මැරුණත් නෑ මලමිනිය උස්සන්නත් කුලියට කවුරු හරි හොයා ගන්නවා. ඒ වගේ කාත් කවුරුත් නෑ, මිනිස්සෙක් නෑ, හිතවතෙක් නෑ, නෑදෑයෙක් නෑ. එක්කෝ ඉන්න දරුවෝ ටික රටවල් වල කවුරුත් නෑ. එහෙම තනියම ජීවත් වෙලා තනියෙන් දුක් විඳලා තනියෙන් මැරෙනවා. හැබැයි සල්ලි තියෙනවා. මැරුණට පස්සේ දීපොළ ටික රාජසන්තක වෙලා යනවා. එක්කෝ කවුරු හරි හොරෙක් ගන්නවා. එක්කෝ රජයට අයිති වෙනවා. එතකොට අපිට පේනවා සංසාරි පින් කරනකොට සම්බන්ධ වෙන්න, එකතු කරගන්න, අනිත් අය සම්බන්ධ කරගන්න. ඊළඟ දේ තමයි පිනක් කරනකොට නිතර සම්මාදිට්ඨියෙන් පින් කරන්න. ඒ පිනේ විපාක ගැන හැම වෙලෙම හිතන්න. කර්මඵල විශ්වාසය ඇති කරගන්න. එහෙම පින් කරනකොට ඒ පින ගොඩක් බලවත්. තුන් සිත පහදවා පින් කරන්න කියන. පිනක් කරන්න පෙර කරන්න සූදානම් වෙන පින ගැන හිතා සතුටු වෙන්න. ඒ පින කරන වෙලාවේ හිතනවා කොච්චර වටිනා පිනක්ද. මේ පින කොච්චරනම් Tamanට විපාක දෙනවා. පින්පව් මෙලව පරලව කර්මඵල ඔය හැම දෙයක් ගැනම හිතලා බොහොම සතුටින් පින් කරනවා. පින කරලා ඉවර වුණාට පස්සේ කරපු පින් ගැන ආපස්සට හිතා සතුටු වෙන්න. ඒකට කියනවා තුන් සිත පහදවා. පින කරන්න පෙර, පින කරන වෙලාවේ, පින් කරාට පස්සේ ඒ හැම වෙලෙම හිත පහදවාගෙන සතුටින්ම පින් කරනවා. එහෙම පින් කරන කෙනාගේ පින මහත්ඵල මහානිසංස කරගන්න පුළුවන්. විශාල පිනක් කරගන්න පුළුවන් පුංචි දෙයක් උනා. ඒ නිසා පින්වතුනි තමන්ගේ ශක්ති පමණින් පින් කරන්න. සමහර වෙලාවට අපි නොසිතන පුංචි පිනක් ජීවිතේ බලවත් වෙන්න පුළුවන්. සමහර අය කියනවා මුගලන් හාමුදුරුවෝ දිව්‍ය ලෝකෙට වැඩම කරලා අහනවා පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව ඔබ මේ තරම් සැප සම්පත් විඳින්නේ මොන වගේ පිනක් කරලාද? එතකොට කියනවා අනේ ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකේ හිටියේ මම බොහොම දුප්පත් කෙනෙක් කියනවා. මං ලොකු පින්නම් කරගෙන නැහැ කියලා. පිට්ටු කෑල්ලක් විසි කරන්න යනකොට පිණ්ඩපාතිකී ස්වාමීන් වහන්සේ නමක් එතනින් ගියා කියනවා. නැගණිය ඔය විසි කරන දේ මගේ පාත්‍රයට බෙදන්න කිව්වා. එතකොට ගිහි පෙන්නවා කියනවා ස්වාමීනි මේක පිලුණු වේගෙන එන දෙයක්. කමක් නැහැ නැගණිය හිත පහදව ගන්න කියනවා. ඒ පිට්ටු කෑල්ල විතරමයි කියනවා ගෙදර තිබුණේ. ඒක පූජා කරලා හිත පහදවාගෙන බොහෝම සද්ධාවෙන් මං වැන්දා කියනවා. මං හැම වෙලේම මේ පින සිහි කර හිටියා. මට මැරෙන කොටත් මතක් වුණේ ඔය පිනමයි කියලා. ඒ පිනෙන් තමයි කියනවා මේ දිව්‍ය සැප සම්පත් ලැබුවේ. එතකොට අපිට පේනවා එක පුංචි පිනක් වේවා අපිට මැරෙන කොටත් ඒ පින සිහි කරගන්න පුළුවන් නම් ඒ කාන්තින් සුගතිය යන්න පුළුවන්ද බැයිද? සුගතියක උපදින්න පුළුවන්. ඒ පොඩි පින බලවත් වෙලා ඉනවා මරණ මංචකේ. ඒ නිසා මල් ටික පූජා කළ දිව්‍ය ලෝකේ ගිය අය ඉන්නවා. උක්දණ්ඩක් මිරිකලා පූජා කළ දිව්‍ය ලෝකේ ගිය අය ගැන තියෙනවා. වතුර ටිකක් පූජා කරලා. එහෙමත් දේශනාවල තියෙනවා විමානවත්වේ. එතකොට වතුර ටිකක් පූජා කරලා දිව්‍ය ලෝකේ ගිය අය ගැන තියෙනවා. ඒ නිසා අපේ ජීවිතේ අපි කොච්චරනම් පින් කරනවදනේ? අපි දෙන්නේ පිලුණු වෙච්ච ඒවද? නෑ. අපි හොඳට gedara අපි පිලුණු වෙච්ච දේවල් gedara කෑවත් දානෙට ගෙනියන්නේ හොඳට. දැන් නිකන් හිතන්න gedara කන විදියට දාන දෙන්නේ කියලා. දැන් අපි කවුරු වුණත් ඕනෙම මිනිස්සෙක් gedara කන්නේ බොන්නේ කොහොමද කියලා ඔබ හිතන්න. සමහර ලාවට මොනවා හරි තියෙන දෙයක් රත් කරගෙන. එහෙමනේ කන්නේ හැමදාම උදේට වෑංජන 5-10ක් හදාගෙන. බත් වර්ග 2-3ක් කරලා පළතුරුද වටලප්පන්ද අයිස්ක්‍රීම්ද දේශද්ද ඔක්කොම තියාගෙනද කෑම කන්නේ කියලා වල මිනිස්සු. නෑනේ නේ. හැබැයි ඔබ පන්සලට දානි ටික ගෙනියනකොට දානයක් දෙනකොට කොහොම හරි වෑංජන 4-5ක් හදා ගන්නවා. බත් වර්ග 2ක් විතර හදා ගන්නවා. අඩුම ගානේ පළතුරු ටිකක් හරි ගන්න කිරි හට්ටියක් හරි උස්සගෙන යනවා. එතකොට මොනවා හරි gedara කනවට වඩා හොඳට නෙමෙයිද අපි දන් දෙන්නේ.
එහෙම දානේ දීලා ගෙදර ඇවිල්ලා පාන් ගෙඩියක් ගෙනහලා කනවා. එහෙමයි මිනිස්සු දන් දෙන්නේ පින් කරන්නේ. එතකොට අපේ ජීවිතේ අපි බොහෝ පින් කරලා තියෙනවා බොහොම ශ්‍රද්ධාවෙන්. ඒ කරන පින සිහි කරන්න දක්ෂ වෙන්න. හැම වෙලෙම හිතන්න මම මේ විදිහට පින් කරා මම මේ විදිහට පින් කරා. ඒ පින අපිට මරණ මංචකෙත් බලවත් කරගන්න පුළුවන් නම් ඒකාන්තයෙන් සුගතිය යන්න පුළුවන්. එහෙමනම් සුගතිය යන්න සද්ධාව තියෙන්න ඕනේ, සිල්වත්කම තියෙන්න ඕනේ, දහම් දැනුම ඊළඟට ත්‍යාග සම්පත්. ත්‍යාගය කියන්නේ අතහැරීම, දන් දීම. පස්වෙනි එක තමයි ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම. ඒකට කියන ප්‍රඥාව. ඒකට ඔබ අහන ධර්මයේ නිතර විමසන්න පුරුදු වෙන්න. මේ ඇස අනිත්‍යයි, කන අනිත්‍යයි, නාසය අනිත්‍යයි, දිව අනිත්‍යයි, කය අනිත්‍යයි, මනස අනිත්‍යයි හැම වෙලෙම හිතන්න. ඒ වගේම ආයතන 6 මුල් කරගෙන හටගන්න පංච උපාදානස්කන්ධය ගැන නිතර අනිත්‍ය වශයෙන් මෙනෙහි කරන්න. එහෙම නිතර ධර්මයේ සිහි කරන්න පුරුදු වෙනකොට ධර්මයට අනුකූල වෙන විදිහට ඔබේ නුවණ සකස් වෙනවා. ඒකට කියන්නේ ප්‍රඥාව වැඩෙනවා. ධර්මාවබෝධයට අවශ්‍ය වෙන විදිහේ අවබෝධ ඥානයක් Taman තුල පහළ වෙනවා. ඔන්න ඔය කරුණු පහ දවස ගානේ පුරුදු කරන්න ඒකාන්තින් සුගතිය යන්න නම් ඔන්න අවශ්‍ය කාරණා ටික. මොනවද? තුනුරුවන් ගැන සද්ධාව. ඒකට කියනවා සද්ධා පැහැදීම. ඊළඟට සිල්වත්කම සීල. තුන්වෙනි එක තමයි සුත. සුත කියන්නේ දහම් දැනුම නිතර බණහන්. හතරවෙනි එක ත්‍යාග සම්පatti. ඔබේ ශක්ති පමණින් පින් අතේ වැඩ කරන්න පින් කරන්න. පස්වෙනි එක තමයි ධර්මයේ නුවණින් විමසලා ඇති කරගන්න වැටහීම ප්‍රඥා. සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා. ඔය කරුණු පහ පුරුදු කරගත්තොත් ඒකාන්තින් සුගති. එහෙමනම් මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල දුගතියකට නොවැටෙන්න නම් අපායකට නොවැටි අඩුම ගානේ සුගතියක හරි ආයෙ උපදින්න නම් ධර්මාවබෝධයට අවශ්‍ය වෙන්නේ ඔය කරුණු පහ වැඩිවීමමයි. ඒ නිසා සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගන්න. එහෙමනම් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතයේ තුල සද්දා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන උතුම් වූ ධර්මීය අවබෝධ කරගන්න වාසනාවම ලැබීවා කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වතුනි මේ ධර්ම දේශනාවෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝ සාදුකාර දෙමින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය ආශිර්වාද වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින් දෙන්න. අද මේ ධර්ම දේශනාවේ දායකත්වය බාරගෙන කටයුතු කරන්නේ හේවා 60 අක්කර 100 ධාරාවය හඳවල පිටිය GM ගලහේන මහත්මිය සහ RM ඒකනායක මහතා ඇතුළු පවුලේ සියලු දෙනා විසින් මේ අයගේ අරමුණු අතර සඳහන් වෙන්නේ වසර 21කට පෙර මිය පරලොව ගිය පලිඟු මැණිකේ මෑණියන්ට වසර 17කට පෙර මිය පරලොව ගිය පොඩි බණ්ඩාර පියාණන්ට ඒ වගේම වසර 9කට පෙර පරලොව සැපත් රම්බණ්ඩා පියතුමන්ටත් මාස 5කට පෙර පරලොව සැපත් ටිකිරි මැණිකේ මෑණියන් සහ වසර 4කට පෙර පරලොව සැපත් අකල් මරණයකට පත් වූ සමෘද්ධි රුක්ෂිකා දියණිය ඇතුළු පවුලේ මිය පරලොව ගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම. මේ විදිහට කල්පනා කරගන්න නම් සඳහන් කරපු ඥාතීන් වගේ පරම්පරාගත අයත් සියලුම ඥාතීනොත් ඔබ හැම දෙනා නමින් මිය පරලොව ගිහින් පින් අපේක්ෂාවෙන් ඉන්න සියලු ඥාතීන් සාදුකාර දෙමින් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහ සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා පින්නේ. ඒ වගේම මේ පින්වතුන් ප්‍රාර්ථනා කරනවා Taman එක්ක සුජීවත්ව ඉන්න පවුලේ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරන්න. ඒ අතර GM ගලහේන මහත්මියගේ 2016 පළවෙනි මාසේ 13 වෙනි දිනට යෙදෙන ජන්මදිනය වෙනුවෙන් ඒ එතුමියට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාද රැකවන්නේ ධර්මාවබෝධයම ලැබේවා දීර්ඝායු සම්පන්නියම ලැබේවා කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම RM ජයනිකා දිල්හානි දියණිය සහ RM ප්‍රභා ගයත්‍රි දියණියටත් ඒ වගේම පුතණුවන් වන හර්ෂ විරාජ් රත්නායක කියන මේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුන්රුවන්ගේ ආශිර්වාද රැකවරණේ නිදුක් නිරෝගී සම්පන්නියම ලැබේවා කියන ප්‍රාර්ථනාවයි.
ඒ වගේම පවුලේ හැම දිනාටමත් ඒ සියලු දෙනාටම සියලු තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසේවා. ඒ වගේම විශේෂයෙන්ම දේවාල පතන යෝගාශ්‍රමේ හරිද? දේවාල පතන යෝගාශ්‍රම වාසී ධම්මරතන ස්වාමීන් වහන්සේටත් දේශකයන්න් වහන්සේටත් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ පූජනීය නායක හඳුරන් වහන්සේත් කරගෙන යන ශාසනික කටයුතු දියුණු කරගෙන උන්වහන්සේලාටත් ධර්මාවබෝධී පිණිස ශක්තිය ධෛර්යය ලැබේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් මේ පින්වතුන්ට උදව්පකාර කරපු ගම්වාසී ප්‍රදේශවාසී හැම දිනාටමත් ධර්ම දේශනාවට ඒ සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම සිත ප්‍රාර්ථනා කිරීමත් අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ පූජනීය නායක හඳුරන් වහන්සේ ඒ වගේම බෞද්ධ කාර්ය මණ්ඩලයේ හැම දෙනාටමත් මේ පින්වත් සියලු දෙනාටමත් ධර්මාවබෝධයේ පිණිසම මේ පින උපකාර වේවා කියන ප්‍රාර්ථනයත් අපවත් වී වදාළ පානදුරේ ආරි ධම්ම ස්වාමීන් වහන්සේ ඒ වගේ මාදුලාවේ සෝපිත් ස්වාමීන් වහන්සේ ඇතුළු රටදැයි වෙනුවෙන් කටයුතු කරලා අපවත් වී වදාළ සියලුම මහා සංඝ රත්නයේ මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිත සැපවත් වේවා සුවපත් වේවා උතුම් නිවනටමපත් වේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දිවිපිදූ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීමත් ආබාධිත රණවිරුවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ පින්වත් සියලු දිනාටම තුන්වන්ගේ ආශිර්වාද රැකවන සැලසීවා කියන ප්‍රාර්ථනය අරමුණු අතර තියෙනවා. ඉතින් එහෙමනම් ඔබ හැම දිනාටම අපි ආශිර්වාද කරනවා මේ පිනෙන් ඔබ සියලු දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සියලු දෙවියන්ගේ පිහිට රැකවන තුන්වන්ගේ ආශිර්වාදෙම ලැබේවා. හැම දිනාටම උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා 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 කියලා ප්‍රාර්ථනා කරමු. හොඳයි ඔහොම වැඳ ගන්න අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සංඝ සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාති සමිච්ඡතු සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා හැම දිනාටම තිරුවන් සරණයි. සාදු සාදු සාදු. සුබිනත්නේ ඔබ අප කෙරෙහි මෙත් සිතින් ඒ උතුම් සද්ධර්ම දේශනය සිදු කළ පූජ්‍යපාද ගලිගමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි අපි සියලු දෙනා සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඒත් සමගින් බෞද්ධ ගුවන්විදුලිය ඔබට ගෙන සද්ධර්ම දේශනාව මෙලෙසින් නිමවට පත්වනවා. පිනති ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.